වෙඩිල්ල යුක්තිය වෙනුවෙන් නිවැරදි ඉලක්කයට සතිය දිනවල උදැස්සන 7:30ට ලක්හඬින් උදේ 7:33 වෙලා වයිබන් සුබෝදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබට අපි අද වෙඩිල්ල සංවාදය ආරම්භ කරන්න සූදානම්. අද සඳුදා දවස මේ මාසයේ 30 වෙනිදා. ඉතින් අපේ වෙඩිල්ල කතා බහ අද ආරම්භ කරනවා. අපි මේ මොහොතේත් රට තුළ පවතින තත්ත්වයන් පිළිබඳව සොයා බැලීම සඳහා සූදානම් වෙන්නේ. උග්‍ර ආහාර අර්බුදයකට අපි ඉස්සරහට ගමන් කරමින් කියලා ඉන්නවා කියලා කියනවා. ඉතින් ඒ වෙනුවෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා හැමතැනම කතා වෙනවා. හැබැයි ඊට කලින් අද දවස අපිට ගෙවා ගන්න වෙනකොට අපේ ආර්ථිකය ඇතුලේ අපේ භාණ්ඩවල සේවාවල මිල ඉහළ යාම ගැන කතා කරනකොට වැඩි වශයෙන්ම කතා කරනවා මේ ආහාර ද්‍රව්‍ය ගැන. නැත්නම් අපි උදේ හවස පරිභෝජනය කරන දේවල් ගැන. රනිල් සුබෝදෑසනක්. සුබෝදෑසනක් අසංක සුබෝදෑසනක් වෙඩිල්ල අහගෙන ඉන්න හැමෝටම. අද දවසේ අපි ඔබට පෙර දැනුම් දුන් විදිහට මේ ආහාර අර්බුදය අපේ රටේ තියෙන විවිධ අර්බුද ගැන කතා කරගෙන යන ගමනේදී අපිට මේ බඩට දැනෙන අර්බුදයක් නේද? බඩට දැනෙන අර්බුදයක් ඉස්සරහට එන්න පුළුවන් කියලා පූර්ව නිගමනයක් තියෙන නිසා ඒකට සම්බන්ධ කෙනෙක් අපි ගෙන්නන්න හිතුවාද? අපි ආරාධනා කළා එන්.කේ. ජයවර්ධන මහත්තයාට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමේ සභාපතිතුමාට අයබෝවන් සුබෝදෑසනක් කියලා පුතුමා පිළිගන්නවා. අයබෝවන්. ජයවර්ධන මහත්තයා මේ බේකරි දැන් අපිට ගැන අපි දන්න විදිහට අපි කීයක් හරි පාන්ගෙඩිය රුපියල් 180ක් දීලා හරි අරගන්න මිනිස්සු මේ රටේ ඉන්නවා. එතකොට දැන් මිල ඉහළ ගියත් හැබැයි මේ බේකරි අර්බුදයක ඉන්නවා කියලා ඔබතුමන්ලා කියනවා. මොකක්ද මේ අර්බුදය? අර්බුදයක් කියන්නේ අද වෙනකොට විශාල අර්බුද රාශියකට මුහුණ දීලා ඉන්නේ එකක් කියලා නෙවෙයි. විශේෂයෙන්ම අපිට තියෙන ප්‍රධානම අර්බුද තමයි මේ කාලයක් තිස්සේ තියෙන පිටිහිගියත් එක්ක බොහොම අමාරුවෙන් අපි මේ කර්මාන්තය කරගෙන යනකොට දැන් ඊට වැඩිය විශාල බරක් ඔලුවට පැටලලා තියෙනවා. අද වෙනකොට මේ ඉන්ධන අර්බුදයේ බේකරි කර්මාන්තයට ඉතාමත්ම පිටි අර්බුදයටත් වැඩිය අහිතකර ලෙස බලපාලා තිනවා. මේ විශේෂයෙන්ම ඒකට හේතුව තමයි අද වෙනකොට ලංකාව ගත්තොත් ලංකාවේ බේකරි වලින් 130ක් විතර වැඩ කරන්නේ ගෑස් වලින්. 130ක් විතර වැඩ කරන්නේ ඩීසල් වලින්. ඒ තවත් ප්‍රමාණයක් වැඩ කරනවා. ඉතා කුඩා ප්‍රමාණයේ මේ භූමි තෙල් පාවිච්චි කරනවා. අද වෙනකොට භූමි තෙල් කඳුලක් නැහැ. ඩීසල් ලබා ගැනීමට කිසිම හැකියාවක් නැහැ. ඒ කියන්නේ කෑන් වලට දැන් අවන් එකකට ඩීසල් දානවා නම් අපි අවන් එක අරන් යන්න බෑනේ. අපි අනිවාර්යෙන් කෑන් එකකට ගේන්න ඕන. නමුත් කෑන් වල දැන් දෙන්නේ නැහනේ. ඉතින් අපිට මොකද වෙන්නේ කියන එක කවුරක් ඒ පිළිබඳව හොයලා බලලා නැහැ. ඉතින් අද වෙනකොට ඩීසල් වලින් වැඩ කරන බේකරි හිමියා ඉතාමත් මසීර වෙලා තිනවා. ගෑස් ඇත්තෙත් නැහැ, ඩීසල් ඇත්තෙත් නැහැ, භූමි තෙල් ඇත්තෙත් නැහැ. ඉතින් මේ තුනම නැතුව අපි කොහොමද වැඩ කරන්න කියන එක තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ. දැන් මේ දවස්වල කියන්නේ ඔබතුමන්ලා මොනවද මොන බල ශක්තියද දුවන්නේ ඒක තමයි මේ මං හිතන්නේ ඩීසල් වලින් වැඩ කරන බේකරි නම් මං හිතන්නේ 150කට වැඩි ඒක කර්මන්න වෙලා තියෙන. ඒ කියන්නේ නවත්තලා තියෙන ඩීසල් හම්බ වෙනකන්. ඒත් එකම ගෑසුත් ඒ වගේ. ඉතින් භූමි තෙලුත් නැහැ. ඉතින් දරපෝරුණු කියන්නේ ලංකාවේ බේකරි ගත්තොත් 10%ක්වත් නැහැ දරපෝරුණු. අනිත් එක දරපෝරුණු කියන්නේ නිකන් අර අපි අර 1900 බර ගණන් වලට ගියා හා සමානයි. ඉතින් ආයේ තත්ත්වයට වැටෙන්න බෑ. සාමාන්‍යයෙන් අපි දරපෝරුණු වලට යන්න කියන්නත් අපිට බෑ. හේතුව තමයි අපි අද තීරණය කරොත් දරපෝරුණු වලට යනවා කියලා මාස 6ක් 7ක් විතර යනවා දරපෝරුණු හදලා බැඳලා ලෑස්ති කරගන්න. ඒක දර නැහැ. අනිත් එක තමයි දරපෝරුණු වලට වැඩ කරන පිරිස හොයන්න බෑ ලංකාවේ. ඒක ටිකක් අමාරු දුෂ්කර කාර්යයක්. ඒ දරපෝරුණු වලින් වැඩ කරන්නේ. ඒකට අද ඉන්න මේ පිරිස කවදාවත් කැමති වෙන්නේ නැහැ මේ දරපෝරුණු වල වැඩ කරන්නේ. ඉතින් එහෙම වුණොත් මේ කර්මාන්තේ ඉවරටම ඉවරයි. අපි ඉතින් විසඳුමක් තමයි ඉල්ලන්නේ. දැන් මේ සාමාන්‍යයෙන් අපි කතා කරනවා දැන් ඔබතුමන්ලා ඒ කියන්නේ දැන් පාන් නිෂ්පාදන මොනවා වුණත් වැඩි මිලට බේකරි නිෂ්පාදන තියෙනවානේ. ඒ කියන්නේ දැන් ගෑස් වගේ ප්‍රභවයන් දැන් අපි දැක්ක ප්‍රධාන සමාගම් කිව්වා කර්මාන්ත සඳහා ගෑස් නිකුත් කරනවා කියලා. ගෑස් වගේ ප්‍රභවයක් යොදාගෙන තාම දුවන්නේ. ඉතින් ගෑස් වලින් වැඩ කරන මං කියන්නේ 130ක් විතර බේකරි තියෙනවා කියලා. මේ 130ක් බේකරි වලට ගෑස් ගොඩාක් ගන්න කෙලින්ම ඩිරෙක්ට් ඒජන්සියෙන් වගේ ගන්න හන්දා පොඩි chance එකක් හම්බෙලා තියෙනවා. හැබැයි ලොකු ප්‍රශ්නයක් තියෙන එතන අපි ගන්නේ අර පොඩි ගෑස් සිලින්ඩරනේ කිලෝ 12 මාර ගෑස් සිලින්ඩරේ නෙවෙයි. ගොඩාක් අපි බේකරි හිමියෝ පාවිච්චි කරන්නේ අර කිලෝ 37 මාර ලොකු ගෑස් සිලින්ඩරේ. ඒකේ මිල පාලනයට යටත් වෙලා නැහැ මේ ගෑස් සිලින්ඩරේ. එතකොට වෙලා තියෙන්නේ ඔය ගෑස් සිලින්ඩරේ මේ අර්බුදේ එන්නේ ඉස්සෙල්ලා රුපියල් 5000ට අඩුවෙන් තිබ්බේ. ඒ කියන්නේ 4800ට වගේ තරඟට සමාගම් දෙකෙන් විසින් බේකරි වලට ගෑස් සිලින්ඩර් දුන්නා. නමුත් අද වෙනකොට මේ ගෑස් සිලින්ඩරේ රුපියල් 20000ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ 4 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ 4 ගුණයකින් වැඩුණා අපි කොහොමද වැඩ කරන්නේ? හැබැයි ඒ වැඩි වෙලත් ඒත් අවශ්‍ය ප්‍රමාණය නැහැ. බොහොම අමාරුවෙන් ගෑස් සිලින්ඩර් මේ කම්පැනි වලිනුත් බොහොම සීමා කරලා ඒ අර හැමදාම ගනිපු ව්‍යාපාරිකයන්ට ඉෂුව කරනවා. ඉෂුව කරාට අවශ්‍ය ප්‍රමාණයට හම්බෙන්නේ නැහැ.
ඒතර ප්‍රධානම් පෙළේ මං හිතන්නේ හයියත්තිය තියෙන ප්‍රධාන පෙළේ බේගිරි හිමියන්ට ලැබුණාට සාමාන්‍යයෙන් බේගිරි හිමියන්ට නම් ගෑස් ලැබෙන්නෙම නැහැ. ඒක තමයි තියෙන කනගාටුව. අපි එන්කේ ජයවර්ධන මහත්තයාත් එක්ක කතා කරන්නේ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමේ සභාපතිවරයෙක්. ඔබට පුළුවන් අපිට මේ මෙතුමා එක්ක කතා කරන්න එහෙම නැත්නම් ප්‍රශ්නයක් අදහසක් යෝජනාවක් ඉදිරිපත් කරන්න. අපේ දුරකථන අංක 22774 ජයවර්ධන මහත්තයා මේ දැන් පාම් පිටි කිලෝ එකේ මිල ඉහළ ගියා. ඊට පස්සේ ගෑස් එක ඉහළ ගිහිලා තියෙනවා. පෙට්‍රල් ලීටරේ ඉහළ ගිහිලා තියෙනවා. අවසානයේ පාන් ගෙඩිය රුපියල් 180ට තියමුකෝ. රුපියල් 180යි. ඔබතුමා මට මතකයි එක තැනක කියනවා 130ට 120ට තියෙන කාලෙක නෑ මේ පාන් මිල 100ට තියාගන්න පුළුවන් කියලා. දැන් වෙළඳපොලේ 180 වෙනකොට ඔබ හිතන්නේ ඇත්තටම කීයේ ඉන්න පුළුවන්ද පාන් ගෙඩියට? ඇත්තම කියනවා නම් ගෑම් ලංකාවේ නීතියකට තියෙන්නේ පාන් ගෙඩියට තියෙන බර පාලනය විතරයි. පාන් ගෙඩියක් නම් ගෑම් 450යි කියලා නීතියක් තියෙනවා. ඉතින් පාන් ගෙඩියක් නම් ගෑම් 450ට හදන්න ඕන නැත්නම් ඒක නීති විරෝධී. අපි නිතරම මිල තීරණය කරන්නේ ග්‍රෑම් 450 පාන් ගෙඩියකට. අද වෙනකොට ඇත්ත වශයෙන් පාන් ගෙඩියක් ගෑම් 450 පාන් ගෙඩියක් නම් අනිවාර්යයෙන්ම රුපියල් 160ත් 200ත් අතර මිල්කට අලෙවි කරන්නම ඕන මේකෙන් ලාභයක් ගන්න නම්. ඉතින් ඒක හන්දා අපිට කියන්න තියෙන්නේ අනිවාර්යයෙන්ම මේ රුපියල් 160යි 200යි ඒ කියන්නේ පරතරයක් තියලා තියෙන්නේ. මොකද දැන් අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් කුඩා ප්‍රමාණයේ බේකරි තියෙනවා මහා පරිමාණයේ බේකරි තියෙනවා. දැන් කුඩා ප්‍රමාණයේ බේකරි අපි උදාහරණයක් ගන්නවා මම තමයි බේකරිය කරන්නේ. මම්ම කඩේට ගිහලා පිටි ටික අරන් එලා මම්ම වැඩ කළා මම්ම ගිහලා විකුණ ගන්නවා. ඒතකොට මගේ කොස්ට් එක වෙනයි. නමුත් තව බේකරි තියෙනවා පිටි ගෙනල්ලා කවුරුවක් ලව්ව වැඩ කළා ඒගොල්ලෝ දෙනවා කට්ටියකට මේක අරන් යන්න කියලා ඒගොල්ලෝ ගිහිල්ලා වෙළඳ සැලට දෙනවා. එතකොට අපිට තුන් පැත්තකට මේකේ ලාභෙ බෙදෙනවා. ඒ කියන්නේ අපි පාන් හදලා අපි දෙනවා ගෙනියන බයිසිකලයට හරි කාට හරි. ඒතකොට ඒ මනුස්සයා රුපියල් 5ක් 10ක් තියාගන්න. ਪਰ ඒ මනුස්සයා ගිහිල්ලා කඩේට දෙනවා. කඩේ දුන්නා කඩේ මුදලාරි රුපියල් 10ක් 15ක් තියාගන්න. එතකොට යන්න එතන ලොකු ගැප් එකක් තියෙනවා. ඒක තමයි මම කිව්වේ 160යි 200යි අතරේ විකුණන්න වෙනවා කියලා. මම හදලා මම්ම පිටිමිටිය කියලා මම්ම හදලා මගේම කඩේ විකුණනවා මට 160 විකුණත හැකි. නමුත් මම හදලා වෙන කෙනෙකුට දීලා ඒ මනුස්සයා කියලා තවත් කෙනෙකුට යනකොට එතන රුපියල් 30ක විතර පරතරයක් තියෙනවා. ඉතින් ඔන්නෝගෙන් තමයි වෙනස් වෙලා තියෙන්නේ. ඒක තමයි අපිට තියෙන මේ මිල ගණන් වල වෙනස වෙන්න හේතුව ඕක තමයි ගොඩක් දුරට බලපාන. දැන් මිල ඉහළ යනකොට පාන් වලට තියෙන ඉල්ලුම ඔබතුමාලා අඳුර ගන්න විදිහට අඩු වෙලාද මොකක්ද? අනිවාර්යයෙන්ම අද වෙනකොට පාන් 140කින් විතර අඩු වෙලා තියෙනවා. අද වෙනකොට දැන් දැන් මමත් බේකරි ව්‍යාපාරිකයෙක්නේ. මගේ නිෂ්පාදනයේ 140කින් අඩු වෙලා තියෙනවා පාන් වල. අනිත් ඒවත් අනිවාර්යයෙන්ම 140කින් විතර බනිස් වර්ගත් අඩු වෙලා තියෙනවා. ඒ වෙලා තියෙන මිනිස්සු මහජනතාවට ඇත්තට මේ මිලට කන්න බෑ. අද හරිම කනගාටුයි කියන්නේ කඩවල වලට ගොඩාක් දුරට පොඩි ළමයි ඉස්කෝල දවස් වලට අරන් ඉන්නේ රුපියල් 50ක්. මේ රුපියල් 50ට දෙන්න අද වෙනකොට කිසිම කෑම වර්ගයක් නැහැ. ඉතින් දැන් 100ක් ගේන සිද්ධ වෙලා තියෙනවා. ඉතින් රුපියල් 100 සාමාන්‍ය ළමයෙකුට ගෙනල්ලා ගේන්න හැකියාව නැහැ. ඉතින් අපිට කනගාටුයි අපි සෑහෙන උත්සාහ කරන රුපියල් 50ට මොකක් හෝ කෑම කෑල්ලක් දෙන්න. නමුත් මේ පසුගියදා පිටි මිල වැඩි වීමත් සමග ඒකත් අපිට කරගන්න බැරි වෙලා තියෙනවා. මේ ප්‍රශ්න සියල්ල මැද දැන් පාම් පිටි ඉස්සරහට නැති වුණොත් බේකරි වහනවද මේවට විකල්ප තියෙනවද? අපි දැක්ක සමහර වෙලාවට එක එක කාලවල හාල් පිටි ආවා. එහෙම නැත්නම් පාන් වලට අනේ මම එහෙම එකපාරට එහෙම විකල්ප එන්නේ නැහැ. ඔබතුමාලගේ යෝජනාව මොකද්ද? මොකක්ද ඊළඟට කරන විසඳුම මොකද්ද? කිසිම විකල්පයක් නම් දැනට අපේ රට තුල නැහැ. ඉතින් පහුගිය දහස ලොකු ආందోලනයක් කරානේ මේ හාල් පිටි වලින් පාන් හදන්න පුළුවන් කියලා. හාල් පිටි වලින් නම් තනිකර පාන් හදන්න ලෝකේ කොහෙවත් මේ ලංකාවේ හදලත් නැහැ හදන්නත් බෑ. කලවම් කරන්න ඕනේ. හැබැයි කවලම් කරන්න පුළුවන්. ඉතා පොඩි සාමාන්‍යයෙන් 100ට 20ක් 25ක් කවලම් කරන්න පුළුවන්. ඉතින් අපිට ප්‍රශ්නේ තියෙන්නේ හාල් පිටි කවලම් කිරීම නෙවෙයිනේ. දැන් රටේ හාල් නැතුව හාල් පිටි කොහෙන්ද? ඉතින් බත් කන්න හාල් නැතුව දැන්ට රටින් නම් හාල් ගේන්නේ. ඉතින් හාල් පිටි හදන්න හාල් තියෙන්න එපාය. රටේ වුණ හාල් අතිරික්තයක් තියෙනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. අපටත් තියෙන කනගාටුව ඒකයි. හරි අපි තවදුරටත් කතා කරමු බේකරි හිමියන්ගේ සංගමේ සභාපතිතුමා එක්ක කතා කරන්නේ එන්.කේ ජයවර්ධන මහත්තයා. අනිවාර්යයෙන්ම පාන් කෑල්ලක් නොකාපු මිනිස්සෙක් අපේ මේ රටේ නෑ. ඒ කියන්නේ පාන් කියන්නේ බත් වලින් පස්සේ අපිට ඊළඟට තියෙන ප්‍රධානම කෑම බවට පත් වෙලා තියෙනවා. ජනප්‍රියම කෑම බවට පත් වෙලා තියෙනවා. ශනිකව අපිට සමහරවිට බොහොම කාර්යබහුල අපේ ජීවන රටාව ඇතුලේ පාන් කියන්නේ ඊටාම අත්‍යවශ්‍ය ප්‍රශ්න. විශේෂයෙන් මිල සම්බන්ධයෙන් මේ වගේ ප්‍රමිතිය සම්බන්ධයෙන් මේවට දානේව සම්බන්ධයෙන් ඒ කියන්නේ දැන්
බේකර් හිමියන්ට ප්‍රශ්න තියෙනවා. හැබැයි බේකර් හිමියන්ගෙන් එහාට ගිහලා මේවා ගන්න පාරිභෝගිකයන්ට ඕන තරම් ප්‍රශ්න තියෙනවා. ඕන තරම් යෝජනා තියෙනවා, චෝදනා තියෙනවා. කෙලින්ම ඉදිරිපත් කරන්න ලංකාවේ වැඩිම බේකරි ප්‍රමාණයක් නියෝජනය කරන සංගමේ සභාපතිවරයා වෙන සංගම් මම හිතන්නේ නැහැ. දැන් සෞඛ්‍ය සේවය ගත්තත් කොහෙ ගත්තත් ඕන තරම් වෘත්තීය සමිති තියෙනවා. නමුත් බේකරි හිමියන්ගේ තියෙන්නේ අපි දන්න විදිහට මේ වෘත්තීය සමිතිය විතරයි. තව තියෙනවද දන්නේ නැහැ. අපි වැරදි නම් නිවැරදි කරන්න. දැන් මේ ජයවර්ධන මහත්තයා දැන් අපි මේ බලශක්තිය ගැන ටිකක් පුළුල්ව කතා කරමු. විශේෂයෙන් දැන් බේකරි නිෂ්පාදන වලට ඕන මූලික බලශක්ති ප්‍රභව ටික මොනවද? දැන් ඔබතුමා එතනකද කියනවා ඩීසල් කියනවා. එතනකද කියනවා ගෑස් කියනවා. ඊට පස්සේ දරපෝරුණු කියනවා. දැන් මේවට වැඩිය දැන් ඔබතුමාලා ප්‍රශ්නයක් කෙනෙකුට විසඳුම් හොයන්න එපා. දැන් විකල්ප බලශක්ති ප්‍රභව විදිහට යන්න පුළුවන් දේවල් දැන් මේවා අපිට කියන්න බෑ. මේක පැනල් එකක් ලොකු ලෝඩ් එකක් පැනල් වලින් කරන්න බෑ. නමුත් සාමාන්‍යයෙන් මොනවද ඔබතුමාලා ගිහිලා තියෙන විකල්ප බලශක්ති ප්‍රභව? අපි දැක්කා දැන් ඔබතුමාත් කිව්ව පත්‍රයේ බල ඉනකොට මේ විදිහට කිව්වොත් විදුලි බිලත් 1.5ක් විතර වැඩි වුණොත් එහෙම අපි කොහොමද මේවා දුවන්නේ කියලා. මොනවද තියෙන විකල්ප? විකල්ප නම් මං හිතන්නේ බේකරි බලශක්තිය වෙනකොට විකල්ප නම් දැන්ට මුකුත්ම අපේ හිතා ගන්න බෑ. හේතුව විකල්ප තියෙන එකම දේ දර. ඉතින් දර වලට යන්න ගියොත් ඒක ලේසි වෙන්නේ නැහැ. ඒක පරිසර හානියකුත් වෙනවා, ඇත්තෙත් නැහැ, ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් එහෙම නැත්නම් දර තියෙනවා නැත්නම් අපේ රටේ ගොඩාක් අඩුවෙන්ම පාවිච්චි කරන්නේ විදුලිය. ඉතින් විදුලිය පාවිච්චි කරන්නත් මම හිතන්නේ කීයටත් හම්බ වෙයි කියලා. ඉදිරියේදී ලයිට් බිලත් නගිනවා. අනිත් එක විදුලියත් බේකරි වලට පාවිච්චි කරන ගියොත් රටට ලොකු ප්‍රශ්නයක් වෙනවා. විශාල ප්‍රමාණයක් එතන ලොස් වෙන්න පුළුවන් විදුලි වල මණ්ඩලයට. ඉතින් එහෙම වුණොත් තවත් ප්‍රශ්නයක ආරම්භයක් වෙනවා ඒක. ඉතින් ඒක හන්දා තියෙන එකම විකල්පය තමයි ගෑස්, ඩීසල්, භූමි තෙල් කියන වර්ග ටික තමයි. වෙන විකල්ප නැහැ. අපිට විකල්ප කියන්නේ දර වලට යන්න බෑ. කරන් මේ විදුලි බලෙන් වැඩ කරන මේ දෙකටම යන්න බෑ. ඒ දෙකටම යන්න ගියොත් මීට වැඩිය ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දැන් අපිට නිකන් කියන්නකෝ දැනට දැන් හරි අපි දැන් ඔබතුමාගේ සංගමයේ ඔබතුමන්ලා කියනවා බර තමයි නියම කරන්න පුළුවන්, මිල නියම කරන්න බෑ කියලා. නමුත් දැන් සාමාන්‍ය මාකට් එකේ සාමාන්‍යයෙන් මේ විකුණන මිල ගණන් ටිකක් තියෙනවානේ. දැනට යන මිල ගණන් ටික ගමු. අපි දැන් ගත්තොත් එහෙම අපි නේ සංග ප්‍රසිද්ධ අයිටම් ටික මාළු පාන් කියනවා, බිත්තර පාන් කියනවා, ඊට පස්සේ පේස්ට්‍රීස් කියනවා. පාන් වලින් පටන් ගත්තට පස්සේ පාන් වල තියෙනවා දැන් එක එක මේ රෝස් පාන් ගෙඩියේ බාගේ කාලපව අපි දකින්න තියෙනවා. දැන් මේ වගේ මිල ගණන් දැනට යන මිල ගණන් සම්බන්ධයෙන් ඔබතුමාට මොන වගේ අදහසක්ද තියෙන්නේ? ඇත්තටම මෙහෙම වැඩකුත් වෙනවා. දැන් මේ අවස්ථාවේදී අර බොරදියේ මාළු බාන සිස්ටම් එකකුත් යනවා. ඉතින් ඒක කොයි කාලෙත් කොයි ශේෂ්ත්‍රයටත් තියෙනවා. හැමදාම දැන් මෙතන කළු කඩ මාපියාවකුත් වෙනවා. වෙලාවේ හැටියට අර කලදුටු කල වලිහ ගන්න ඒ වගේ දේවල් ඉතින් සිද්ධ වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් ඒකට අපි සංගමයක් වශයෙන් ඉතාමත්ම විරුද්ධයි. නමුත් අපේ බේකරි හිමියන් මං හිතන්නේ මේ අවස්ථාවේදී මිල ගැන මිල තීරණය කරන්න බැරි මට්ටමකින් මොකද අද නිෂ්පාදනය කරා හෙට විකුණන්න වෙන ගානකට. දැන් අපි සාමාන්‍යයෙන් අවුරුදු ගානකට සැරයක් තමයි පාන් මිලියන් ලංකාවේ. අවුරුද්දට දැන් මේ අවුරුද්දට 4 පාරක් විතර දැන්ට ගිහිල්ලා තියෙනවා. බනිස්වල මිල තීරණය කරන්න බෑ. ඉතින් මේ මිල මොන විදියකටවත් අපිට निराකරණය කර ගැනීම හැකියාවක් නැහැ. මොකද අද නිෂ්පාදනය කරොත් ඊයේ මිලට හෙට විකුණන්න බෑ. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවානේ. ඒ නිසා ඔබතුමා මුල් වෙලා මිලක් දාන්න බෑ. බෑ මිලක් දාන්න බෑ. අපි කියන්නේ මිල වලට විකුණන්නත් බෑ පංගුව කළාට. දැන් ගාත් දෙනෙක් අපිට කියන්නේ ඇයි පිටි කිලෝ එක රුපියල් 40 ගණන් පාන් ගෙඩිය රුපියල් 30කින් වැඩි කරනවා කියලා අපිට බයිනවනේ. නමුත් මේ වැඩි කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ අසාමාන්‍ය ලෙස ලංකාවේ දැන් පුදුමාකාර මේ විදියට මේ බඩු මිල ඉහළ යනවා. මේ අර්බුදයට මුවා වෙලා විශාල ජාවාරම් කරන පිරිසක් බිහිලා තියෙන ලංකාවේ. ඉතින් මෙන්න මේක තමයි බේකරි හිමියාට ඒක ගොදුරක් වෙලා තියෙන බේකරි හිමියා. දැන් අපි හැමතිස්සෙම මේ අපි වැඩිල්ලේ කතා කරන එකක් තමයි මම අසක හැමදාම කවුරු හරි වැඩසටහනට ආවොත් එහෙම කියන්නේ සමහර දේවල් අපිට වැඩි නොකර ඉන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් අපි හැමදාම ප්‍රශ්න කරන කෙනෙක් මේවට බලපාන්නෙම නැති දේවල් තියෙනවා. ඒවත් වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් අපි හිතමු දැන් නිෂ්පාදන මිල සාමාන්‍යයෙන් පාලනය කරගන්න පුළුවන් වෙනත් නිෂ්පාදන දිනවා කියමුකෝ. ඒ කියන්නේ මේ බලශක්තියවත් කිසිම දෙයක් බලපාන්නේ නැතිව ප්‍රවාහන යම්තාක් දුරට බලපාන්න පුළුවන්. ඒවත් මිල වැඩි වෙලා මේ තියෙන තත්ත්වෙන්න නැත්නම් ඔබ කියන මාෆියාවට අහු වෙලා. අනිවාර්යෙන්ම අහු වෙලා තියෙන එහෙමයිකුත් තියෙනවා. හැබැයි ඉතින් අද වෙනකොට බේකරි හිමියා නම් ඉතාමත්ම අසරණයි. බේකරි හිමියා වෙලා තියෙන හැම පැත්තෙම බේකරි හිමියා ප්‍රධාන කාරණේ තමයි ලංකාවේ බේකරි නිෂ්පාදන වල ලබා ගන්න වතුර ටිකයි සාමාන්‍ය ලුණු ටිකයි විතරයි අපේ රටේ තියෙන දෙයකට තියෙන. අනිත් සියල්ලම පිට රටින් ගේනවා. ඉතින් පිට රටින් ගේනකොට ඔබතුමාලා ඔක්කොම දන්නවා දැන් තියෙන ප්‍රශ්නේ මොකද්ද කියලා. ඩොලර් කියලා සියල්ලම වැඩි කරනවා. හැබැයි මේක ගොඩාක් අද වෙනකොට ලංකාවට මේ අමුද්‍රව්‍ය සපයන කම්පැනි වලින් විශාල සූරා කෑමකට ලක් කරලා ඉන්න බේකරි හිමියා අද මිලට හෙට දෙන්නේ නැහැ. ඒ වගේ වැඩ වෙලා තියෙන. ඒ වගේ විශාල හිගයක් මවාපාලා මිල වැඩි කරනවා. දැන් හොඳම උදාහරණය තමයි අපි මොකක් හරි කම්පැනි එකකින් චොක්ලට් වගේ දේවල් ඕඩර් කරොත්
මේ කියනවා බඩු ඉවරයි කියනවා. ඉවරයි කියලා ෂිප්මන්ට් එකක් එන්න තියෙනවා. මේ ලබන සතිය තමයි දෙන්න පුළුවන්. මේ බොරු බඩු ස්ටොක් තියාගෙන මේ බොරුව කියනවා අපිට. කියලා ඉවල සතියෙන් ඇහුවාන් කියනවා. දැන් මේ ඩොලර් එක නැග්ගා අර මේකයි මේ ප්‍රමාද ගාස්තු කිව්වා ඩොලර් හම්බුනේ නැහැ නොයෙකුත් දේවල් කියලා. දැන් මේ ගානට දෙන්න බෑ කියලා බේකරි හිමියාගෙන් විශාල මුදලක් අය කරනවා. ඉතින් මේක ඉතාමත්ම අසාධාරණයි. ඒක අනිත් පැත්තට ඔබතුමාලා අපෙන් අය කරනවා. ඉතින් අය කරන්න වෙනවනේ ඉතින්. දැන් මේ ජයවර්ධන මහත්තයා මේ ප්‍රශ්නේ කොච්චර දුර සාධාරණද කියලා මම දන්නේ නැහැ. සමාලාරාණි අපි දකින පාන් කියන්නේ අත්‍යවශ්‍යයි. සාමාන්‍ය අත්‍යවශ්‍යයි කියන්නේ එක කවුරුහරි සරි කරගන්න පුළුවන්. හැබැයි අපිට ඔතන්ට ගියාට පස්සේ ඔය අපි කියන සීනි බනිස් එකක් ක්‍රීම් බනිස් එකක් මේ බනිස් වල ප්‍රභේද මේ කියන ඒවා අත්‍යවශ්‍යම නැහැ. යම් තැනකට ඔබතුමාලාට එන්න බෑද සංගමයක් ඉදලා ඉල්ල පාන් ගෙඩි අපි අනිවාර්යෙන් හදනවා. යම් යම් වෙන විකල්ප එහෙම නැත්නම් වෙන වර්ගීකරණය කරපු නිෂ්පාදන ටිකක් සීමා කරනවා. එහෙම ගිහිල්ලා පාන් පිටි ටිකක් තව මාස يعني ඉතුරු කරගන්න යම් ඉදිරියේ වෙනුවෙන් ගැන හිතලා එහෙම යෝජනා වෙලා නැද්ද? එහෙම කරන්න බෑද? මොකක්ද එතන තියෙන ප්‍රශ්නේ? ඒක නම් ඉතින් කතා කරලා නැද්ද මීට කලින්? එහෙම කතා කරා නමුත් කතා කරාට ඒක එච්චර ප්‍රැක්ටිකල් නෑ. හැබැයි වෙලා තියෙන්නේ පිටි ගත්තොත් පිටි වලින් 75%ක්ම යන්නේ පාන් වලට. අනිකුත් කෑම වලට බොහොම පිටි ප්‍රමාණය අඩුයි යන්නේ. ඒවයි තියෙන්නේ අනිකුත් වියදම් තමයි තියෙන්නේ. ඉතින් ඒක හන්ද අද වෙනකොට පිටි හිගයකට වඩා තියෙන්නේ අර ඒකත් අර මේ කළු කඩ මාපියාවක් බාන්නේ වත් වෙලා තියෙන මොකද පිට රටින් පිටි ගෙන්නන්න දීලා තියෙනවා. ඒ අවසර දීලා තියෙනවා දැන්. ඉතින් ඒක හන්ද ඒ පිටි වලට මහා ලොකුවටම ලොකු විශාල හිගයක් නැහැ. අර හිගේ පෙන්නලා මිල වැඩි කරපු එක විතරයි වෙලා තියෙන්නේ. ඉතින් ඒක හන්දා පිටි මං හිතන්නේ ඉදිරියේදීත් මේ ඩොලර් තියෙනවා නම් පිටිවල හිගයක් නැහැ කිසිම. ඩොලර් නැති එක තමයි පිටි හිගයට බලපාලා තියෙන්නේ. ඉතින් අපිට පිටි ඉතුරු කරගන්න කියලා එහෙම ලොකු බේකරි හිමියට එහෙම ලොකු කොහොමද දැන් බේකරි හිමියා පාන් හැදිල්ලෙන් ඈත් වෙනවා. ඈත් වෙලා පාන් හදන්න වියදමත් වැඩි පිටි ප්‍රමාණයක් යනවා. ඉතින් එහෙම වුණොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා මහ ජනතාවට. මොකද ප්‍රධාන ආහාරේ බණික් ගෙඩියනේ පාන් ගෙඩියනේ. ඔව්. ඉතින් ඒක හන්දා ඒකට අපි විරුද්ධයි. නමුත් අද වෙනකොට ඉතින් අර ඒවට විවේම මිනිස්සු නැඹුරු වෙනවා. ඉතින් ඒක විකල්ප හොයනවනේ. පිටිමිටියක් හම්බුනොත් මේකෙන් පාන් හැදුවොත් එක දවසයි බනිස් හැදුවොත් සුමානෙම හදා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේකුත් තියෙන බේකරි තියෙනවා. දැන් ඔබතුමාලාට මෙහෙම හිතෙන්නේ නැද්ද? දැන් සිමෙන්ති මිල ඉහළ යනකොට මිනිස්සු Facebook එකෙන් සිමෙන්ති මිල පාලනය කරන්න අපි දැක්කා යම් කියන්නේ Facebook එකෙන්ම නෙමෙයි. හැබැයි යම් රැල්ලක් හදනවා. අපි ගන්නේ නැහැ. සිමෙන්ති ගල් වෙනකන් ගන්න නැහැ. පාන් මිල ඉහළ යනකොට මම දැක්ක පහුගිය කාලේ යෝජනා එනවා අපි පාන් නොකයිමු. ඒක අවදානමක් නේ රිස්ක් එකක් නෙමෙයි. එහෙම වුණොත් මොකද කරන්නේ? එහෙම වෙන්න බෑයිද? ඒක වෙන්නේ නැහැ කවදාවත්. දැන් ඔබතුමාලා දන්නවා ඒක එහෙම කරන්න බෑ. හේතුව දැන් අද ගියක් හදනවා නම් අද මේ නවත්තලා හෙට හැදුවා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් අද උදේට කෑවේ නැහැ කියලා හෙට උදේ වෙනකන් ඉන්න බෑනේ. කන්න වෙනවමනේ. ඉතින් මිනිස්සු මොන තරම් මහ ජනතාව කිව්වත් බැන්නත් මිල වැඩි කරත් කන්න වෙනවා. මොකද බඩගින්න විසඳුමක් නැහැනේ. ඉතින් බඩගින්න තියෙන තුරු ඕක විසඳන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒක හන්දා මේ ඒ වගේ දෙයක් නම් මං හිතන්නේ කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේක අර ඉස්සරහට කොට්ටේ මාරු කිරීමක් නෙවෙයි. නෑ ඔබතුමා කිව්වට අපි ඒකට විරුද්ධයි. දැන් ඔබතුමා එහෙම කිව්වට ඔබතුමා කියන්නේ ඔබතුමාගේ ව්‍යාපාරේ පැත්තෙන්නේ. දැන් මේ දවස්වල සහ පහුගිය දවස්වල අපි දැක්ක පාන් කන්න එපා කියලා ලොකු රැල්ලක් යනවා. පාන් මේ මෙහෙම කන්න එපා. අපි පාන් කන එක අයින් කරලා අපේ දේශීය දේවල් කමු කියන ලොකු රැල්ලක් ගියා. දැන් ඇයි එහෙම කියන්නේ? ඔබතුමන්ලට විරුද්ධවද මේක කරන්නේ? එහෙම නැත්නම් ඇත්තටම පාන් අගුණද? පාන් කන්න හොඳ නැද්ද? ඊට වඩා හොඳයි නේද දේශීය නිෂ්පාදන ටිකක් මොන හරි හාල් පිටි වලින් හදන දෙයක් කන එක? ඔය ඊටමත ප්‍රශ්නයක්. අපිත් කැමති ඇත්තන අපි ලංකාවේ මේ 1505 පෘතුගීසි ආවට පස්සේ තමයි පහන් කන්න පුරුදුනේ. ඉතින් අපිත් කැමති අපේ රටේ දේවල් වීහාල් අලබතල ඔක්කොම හරියට තියෙනවා නම් කනවා නම් අපේ කිසිම අමනාපයක් නැහැ. හැබැයි වෙලා තින්නේ මේවා නැති හන්දනේ පාන් කන්න පුරුදු වෙලා තින්නේ. මම හිතන්නේ ඉස්සර කාලේ ආණ්ඩු පෙරලන තරම් මේ පාන් ගෙඩි බලවත් වුණා. ඉතින් ඒක හන්දා ඒ தත්ත්වෙට අපි ඇදලා දාලා තින්නේ. ඇත්තටම අපි පාන් වලට හුරු කළා ලොකු විනාශයක් මේ රටට කරලා තින්නේ. නමුත් දැන් ඒකෙන් ගැලවෙන්න කිසිම ක්‍රමයක් අපිට පේන තෙක් මානකවත් නැහැ. අපි කැමති ඇත්තටම අපි ශ්‍රී ලාංකික වශයෙන් සිංහල වශයෙන් අපි කැමති දේශීය හාල් අලබතල ඒ වර්ග ඔක්කොම මේ කාලා මේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. නමුත් ඒක අද කරන්න බැරි තත්ත්වෙට මේ රට ඇදලා දාලා තියෙන. ඉතින් ඒක හන්ද ඒ තත්ත්වෙට යන්නම් ක්‍රමක්‍රමයෙන් හිමීට ටිකෙන් ටික අපි අපහු යන්න වෙනවා. ඒත් 100% නෙවෙයි. අඩු ගන්න 10%ක් අඩු කරගත්තත් ඒක රට්ට. හැබැයි ඔබතුමා කියවනේ පාන් අගුණයිද කියලා. ඔව් මට කියන්න දෙන්නේ මේකයි. අද ලෝකෙ ගත්තොත් ලෝකේ 4න් 3ක් කන්නේ තිරිඟු පිටි. 4න් එකක් වගේ තමයි මේ බත් කන්නේ. ඒතකොට ලෝකේ වැඩිපුරම කන්නේ
තිරිඟු පිට නම් ඇයි මේ අගුණයි කියලා අපිට කියන්නේ. අපි අන්න ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. හැබැයි එකක් තියෙනවා අපේ රටේ තිරිඟු පිටිවල ක්වොලිටියේ ලොකු අඩුවක් තියෙනවා. අපේ රටේ තිරිඟු පිටිවල ක්වොලිටියේ ලොකු අඩුවක් තියෙනවා කියන අපේ රටේ නෙමෙයි තිරිඟු පිටියේ හදන්නේ. අපේ රටේ අපි පාවිච්චි කරන තිරිඟු පිටිවල අඩුවක් ක්වොලිටි අඩුවක් තියෙන. ඒක හේතු වෙලා තියෙන්නේ අපේ රටේ පාන් කන්න පුරුදු කරලා තියෙන ඒ කාලේ ඉඳලම පාන් ගෙඩිය ගත්තොත් හොඳ සුදු පාට තියෙන්න ඕන. අර මුදු මොලොක් සුමුදු ගතියෙන් තියෙන්න ඕන. ඉතින් මේ වගේ පාන් ගෙඩියක් හදන්න ඔය තිරිඟු වැටේ ගත්තාම තිරිඟු වැටේ මුළු තිරිඟු වැටේම අඹරලා නෙමෙයි අපේ පිටි හදන්නේ. ඒ හෝල් ග්‍රේන් කියලා වෙනම තියෙන සම්පූර්ණ තිරිඟු වැටේ ඇඹරුවොත් ඒක හෝල් ග්‍රේන්. ඒක ඇත්තෙන්ම ඒ වගේ අපේ රටේ ඒ පිටි හඩුයි. ඒකට හේතු වෙලා තියෙන්නේ අපේ රටේ කන්න පුරුදු වෙච්ච පාන් ගෙඩියට හරියන්නේ ඒ සම්පූර්ණ තිරිඟු වැටේ අඹරපු පිටි නෙවෙයි. එතකොට අපේ රටේ කරන්නේ මේ තිරිඟු වැටේ තියෙන වටේ තියෙන කුරුට්ට කොටස අයින් කළා මේකේ මැදේ තමයි මේ අපේ පිටි සමාගම් වලින් පිටි සමාගම් දෙකයි තියෙන මේ සමාගම් දෙකෙන් ගන්නේ මැදේ කොටස අරගෙන ඒකෙන් තමයි පාන් හදන්නේ. එතකොට අර තිරිඟු පිටිවල පොඩි පෝෂදායී ගතිය අඩුවක් තියෙනවා. හැබැයි මේක සම්පූර්ණම තිරිඟු වැටේ අඹරලා ගන්නවා නම් එතකොට මේකේ පෝෂදායී ගතිය වැඩි. හැබැයි එහෙම කරාම වෙන්නේ අර ඒ සම්පූර්ණම තිරිඟු වැටේ අඹරපු පිටි වලින් පාන් හැදුවාම වෙන්නේ පොඩ්ඩක් අර සුදු ගතිය නැති වෙනවා, මුදු මොලොක් ගතිය නැති වෙනවා, හයියයි වගේ ප්‍රශ්න තියෙනවා. ඒතකොට අපේ මහජනතාව මේකට පුරුදු වෙලා නැහැ. නමුත් පිටරටවල ගොඩාක් කන්නේ මේ අර හෝල් ග්‍රේන් වලින් හදන පාන්. ඒතකොට ඒක ගුණදායක පෝෂදායක වැඩි. ඉතින් අපේ රටෙත් මෙන්න මේ වෙනස කරන්න වෙනවා. සම්පූර්ණම අර හෝල් ග්‍රේන් වලින් පාන් හදන්න ක්‍රමයක් හදලා ඒ පිටි වැඩිද මිල? ඒක මිලේ ලොකු වෙනසක් නැහැ. හැබැයි අපේ රටේ පුරුදු වෙලා තින්නේ අර ක්‍රමයට. ඒක ඉතින් ඒ පිටි සමාගම් එක සාකච්ඡා කරලා ඒක රජයෙන් කරන්න ඕන වැඩක්. ඇයි මේ මෙහෙම කරන්න කියලා ඒක පෝෂණ වේදීන් කට්ටිය එකතු වෙලා ලොකු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා අපේ මේ රටේ ඇයි මේ පාන් පිටි වෙනස් මේ වෙන රටවල් වල මේක මේ වෙනස් කරන්නේ? ඒකට විසඳුමක් රජය සහ ඒ සෞඛ්‍යංශ මැදිහත් වෙලා ඉටු කරොත් මේකට යම්කිසි විසඳුමක් ලැබෙයි කියලා අපි හිතනවා. අපිට ප්‍රවෘත්ති විරාමයට යන විනාඩියක් වගේ තියෙන්නේ. ඊට කලින් මම කැමති අර ඉස්සල්ලා අහපු ප්‍රශ්නේ පොඩ්ඩක් අපිට මගහැරුණාද කියලා හිතනවා. දැන් මේ යන මිල ගණන් අපි හිතමු ඔබේ බේකරි ජාලේ වෙන්න පුළුවන්. යන මිල ගණන් ගැන පොඩ්ඩක් කියමුකෝ. එතකොට විරුද්ධ කට්ටියට නෑ ඊට වඩා වැඩි එහෙම අපිට කතා කරන්න පුළුවන් මේක ඉස්සරහට. ඔව් මිල ගණන් කියන්නේ දැන් අද අර ඉස්සෙල්ලා මං කියපු විදිය තමයි අර මම පිටිමිටිය කියලා මම හදුනාන් ඒකේ ඒ ප්‍රශ්නේ අපිට තියෙනවා. හැබැයි ඉතින් දැන් අපි මාළු පාන් ගෙඩියක් ගත්තොත් මාළු පාන් ගෙඩිය දැන් අද වෙනකොට රුපියල් 60 ඉඳලා රුපියල් 200 වෙනකන් මිල ගණන් වලට යනවා. ඉතින් මේකට එක හේතුවක් තියෙනවා. හැබැයි මේ මාළු පාන් වලට අද ඇතුලේ ඇත්තටම මාළු නෑනේ. ඉතින් ඔන්නේ මාළු ඇතුළට දාන ප්‍රමාණය අනුව මිල වෙනස් වෙනවා. දැන් මාළු පාන් කරිය හදනකොට ඕකෙට 110ක් මාළු දාන්න පුළුවන්, 20ක් දාන්න පුළුවන්, 50ක් දාන්න පුළුවන්, 100ම දාන්න පුළුවන්. 100ම දාලා හැදුවොත් මාළු පාන් ගෙඩිය 150ට විතර විකුණන්න වෙනවා. ඉතින් අර මිල වෙනස් වෙන්නේ අර මාළු ප්‍රතිශතය, ඒ කියන්නේ ඇත්තටම කියනවා ක්වොලිටි අඩු කරලා. ක්වොලිටි අඩු කරලා තමයි අර මිල වෙනස් වෙලා තියෙන්නේ. නැතුව මේ වෙන දෙයක් නෑ. Tamanට දැන් මාළු දාන ප්‍රතිශතය අඩු කරලා රුපියල් 60ට 70ට මාළු පාන් එක විකුණන. හැබැයි ඒක ඇතුලේ තියෙන මාළු නෙමෙයි අලපාන් කියලා තමයි හුඟක් දෙනෙක් කියන්නේ. අලපාන් කියන්නේ දැන් නම් ඉතින් රුපියල් අඩුම කියන්නේ වැඩිම නිෂ්පාදනය කරන බේකරියත් අඩුම රුපියල් 100ක්වත් වෙනවනේ නැත්ත කතාව මාළු පාන් ගෙඩිය නේද? සාමාන්‍යයෙන් 100 ඒ කොළඹ ප්‍රදේශයේ දාන්නේ ගම්බද පළාත් වල තාම රුපියල් 60 70ට තියෙනවා. ඉතින් එහෙමකුත් තියෙනවා. හැබැයි ඉතින් අපි නම් දැකලා නැහැ. හැබැයි 60 70ට මාළු පාන් තියෙනවා. අනේ මේ සාමාන්‍යයෙන් ඒ අර ඈත පළාත් වල තියෙනවා. හැබැයි ඉතින් ඒවයි ක්වොලිටිය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අර කන මහ ජනතාව තමයි තීරණය කරන්න ඕන අපි කන්නේ කීයේ මාළු පාන් ගෙඩියක්ද කියලා තීරණය කරන්නේ කන මහ ජනතාවට තමයි තීරණය කරන්න සිද්ධ. ජයවර්ධන මහත්තයා මේ බේකරි හිමියන්ගේ සංගමය තුලේ ඉන්න සමාජිකයෝ ගැන කතා කරනකොට දැන් අපි දන්නවා ලංකාවේ අර නම් දරාපු ජනප්‍රිය තලයේ බේකරි නිෂ්පාදන කරන නිෂ්පාදන ආයතන තියෙනවා. ඊට පස්සේ ගම් මට්ටමේ මිතාම පොඩියට කරගෙන යන ඉන්නවා. මේ ඔබතුමාගේ සංගමය තුල ඉන්න මේ සමාජිකත්වයේ කොහොමද ඒකේ සීමා මොකද්ද? කොහොම සමාජිකත්වයේ ගන්නේ? අර කියපු ඉහළම තලයේ අයත් ඉන්නවද මේ ඇතුලේ? අපේ සංගමේ ලංකාවේ තියෙන ඉහළම පෙළේ සියලුම බේකරි ටික මේ වෙනකොට අපේ සංගමේ ඇතුලේ ඉන්නවා. ඒ කියන්නේ සංගමේ නිලතල හොබවන්නේත් ඒ ප්‍රධානම ලංකාවේ විශාලතම බේකරි ගත්තොත් ඊළඟට තියෙන බේකරි ගත්තොත් ඒ කියන්නේ টොප් 10 ගත්තොත් ඒ টොප් 10 10ම ඉන්නවා අපිත් එක්ක. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. බේකරි ගත්තොත් බේකරි 7000ක් විතර තියෙන ලංකාවේ. ওই 7000න් අපේ සමාජිකයෝ උපරිම දැන්ට බැඳිලිනේ 2000ක් වගේ. ඒ 2000 සමාජිකත්වෙත් අරගනිපු කට්ටිය සල්ලි ගෙවලා.
එතකොට එතන නැත්තේ දැන් අර ඉතා කුඩා ප්‍රමාණයේ ඈත ගම්බද පළාත්වල ඉන්න විශාල බේකරි ප්‍රමාණයක්. හැබැයි ඒවා හිටිය අවුරුද්දක් ඇතුළත වැහිලා යනවා, ඇරලා යනවා වගේ ප්‍රශ්නක් තියෙනවා. ඉතින් අර ඒ වගේ බේකරි හිමියන් ටික ඇරෙන්න අවශ්‍ය කරන ප්‍රධාන පෙළේ සියලුම බේකරි ටික අපිත් එක්ක අද එකතු වෙලා ඉන්න මේ වෙනකොට. ඉතින් බේකරි 7000කින් බේකරි 2000ක් විතර සමාජිකත්වයේ අරගෙන තියෙන අද එනකොට අපේ සංගමේ. ඔබතුමල්ලා මිල පාලනයක් දාන්නෙත් නැත්තම් පාරිභෝගිකයන්ට සහනයක් අරන් දෙන්නෙත් නැත්තම් ගේන අයගේ පාවිච්චිය විදිහට නම් ඔවුන් මිල ඉහළ දාන්නේ. මොනවද ඔය සංගම එකතු කරලා කරන දේවල්? සංගමේ මොකද්ද තියෙන වෘත්තිය? මොකද්ද ලබා දෙන අයිතිවාසිකම්? දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් දැන් පාම් පිටි මිල අද වැඩි වුණා කියන්නකෝ. අද වැඩි වුණොත් බේකරි හිමියා බලන් ඉන්න අපේ සංගමේ මේකට ගන්න තීරණය මොකද්ද? මිල කීයද කවුරුවක් කවදාවත් අපි මිල කියනකම් මිල ඇත්තටම පාම් මිල අපි කියන්න අවශ්‍ය නැහැ ඇත්තම කියනවනේ. නමුත් මිනිස්සු හුරු වෙලා ඉන්නේ සංගමේ මිල තීරණය කරනකම්. නැත්තම් ඒ මිනිස්සුන්ට වැඩ කරන්න විදියක් නැහැ. මේක පාරිභෝගික ජනතාව කෑ ගහනවා. දැන් අද පාම් පිටි කිලෝක රුපියල් 35කින් වැඩි වුණොත් අපිට අග්ගාලා කියන්න ඕනේ මෙච්චර මුදලකින් වැඩි කරන්න කියලා. ඒකෙන් පොඩි පාරිභෝගික ජනතාවට වාසියකුත් වෙනවා. නැත්තම් බේකරි හිමියට පුළුවන් ඊයේ පිටිමිල වැඩි වුණා කියලා අසීමිත ලෙස මිල වැඩි කිරීමක් කරන්න. නෑ ඒක ඔබතුමා කියන විදිහට එහෙම වැඩි කරන කට්ටිය ඉන්නවනේ. එක එක්කෙනා එක මිල ගන්න. ඒ 100ට 10ක් 12ක් එහෙම පිරිසක් ඉන්නවා. 90%ක්ම අපි කියන මිලට එකඟ වෙනවා. මොකද අපි මාධ්‍ය වගේ ප්‍රවෘත්ති වලට ප්‍රකාශ කරාට පස්සේ පාංගෙඩි මිලයි කියලා බේකරි හිමි කඩ හිමියට කීයටවත් විකුණන්න බෑ. ඊට වඩා වැඩි මිලකට වික්කොත් මොකද පාරිභෝගික ජනතාවද බුද්ධිමත් ඒ ජනතාව ගිහිල්ලා අහනවා ඊයේ වැඩි කරේ රුපියල් 30කින් පාංගෙඩි අද 170යි. එයාලා 200ක් ගන්න කියලා අහනවා. එහෙම ඉතින් මේ පැමිණිලි එනවා. එතකොට ගොඩාක් කන්ට්‍රෝල් වෙනවා මේක. කන්ට්‍රෝල් වෙලා අපි අර මිල තීරණය කරාම ඒ අසාධාරණ ලෙස වැඩි කිරීමේ හැකියාව නැතු වෙනවා. අනිත් ඒ මිනිස්සු හුරු වෙලා හිතන් ඉන්නේ මේ අපි තමයි මිල පාලනයක් තියනවා කියලා හිතන් ඉන්නවා. ඉතින් ඒක හන්ද අපි කියන මිලට 90%ක්ම එකඟ වෙනවා බේකරි හිමියෝ. ඒතකොට පාරිභෝගික ජනතාව බලාපොරොත්තු වෙන්නේ ඒ මිල. ඊට වැඩිය වැඩිපුර විකුණනකොට පාරිභෝගික ජනතාවෙන් බැඩුම් ගන්න සිද්ධ වෙනවා. ඔය වගේ ප්‍රශ්න රාශියකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒක හන්ද ගොඩාක් දුරට කන්ට්‍රෝල් වෙලා තියෙනවා අපේ මේ මිල තීරණය කිරීමත් සමග. අපි කතා කරමින් ඉන්නේ එන්.කේ. ජයවර්ධන මහත්තයාත් එක්ක සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිතුමන් එක්ක දැන් වෘත්ති අයිතිවාසිකම් ඉල්ලනවා හැමෝම. අපි දකිනවා පාරට බහැලා විවිධ පාර්ශව. මම හිතන්නේ එහෙම බැස්සේ නැති අය ඉන්නවනම් ඔබතුමාලාත් ඒ අතර ඉන්නවා. ඔය ඔක්කොම ප්‍රශ්න මැද බේකරි කරගෙන යනකොට ඔබතුමාලාට තියෙන ගැටලු ප්‍රශ්න ගැන මේසෙකට ගිහිල්ලා කතා කරලා එතනින් එහාට ඒකට විසඳුමක් හම්බුනත් නැතත් මේ වෙනකන් නම් ඔබතුමාලා පාරට බැස්සේ නැහැ. ඇයි වෘත්තීය සමිති එහෙම නැත්නම් වෘත්ති අයිතිවාසිකම් වෙනුවෙන් ඔබතුමාලා මේ පාරට බහින්නේ නැත්තේ? ඒක තමයි දැන් අපටත් තියෙන එකම ප්‍රශ්නේ. ඒ කියන්නේ අපි මේ බස්සන්න හදනව නෙමෙයි. නෑ අපිත් මේ ඊපේද ඇත්තටම මේ අපි නව අගමැතිතුමාටත් ලිඛිත දැනුම් දීමක් කරා. ඒ වගේම විදුලි බල ඇමතුමේ අපි රජයේ ඉන්න සියලුම වෙළඳ ඇමතුමාට අදාළ සියලුම ඇමතිවරුන්ට අපේ ප්‍රශ්න ඉදිරිපත් කළා ලිඛිතව අපි ඉදිරිපත් කරන. ඒ වෙලෙත් අපි කෙලින්ම අපි සම්බන්ධ කරා මේතා වෙනතුරු බේකරි හිමියන් විතරයි මම හිතන්නේ උද්ඝෝෂණ කළා නෑ, ස්ට්‍රයික් කළා නෑ, පාට බැහැලා නෑ, කෑ ගහලා නෑ. ඉතින් මේක හන්දා අපි කෙරේ වැඩි අවධානයක් යොමු කරන්න කියලා අපි ඉල්ලීමක් කරා. ඇත්තටම අපට මහ ජනතාව බිල්ලට දීලා එහෙම ආදිවාසීකම් දිනා ගන්න අවශ්‍යතාවයක් අපට නැහැ. අපි අනිවාර්යයෙන්ම මොකෝ අපි කරන්නේ මිනිස්සුන්ගේ ආහාරය සපයන එක. ලංකාවේ ප්‍රධාන ආහාර වේල් දෙකයි තියෙන්නේ, බතුයි පානුයි. ඉතින් ඕකෙන් එකක් නැතුණා කියන්නේ විශාල ප්‍රශ්නයක්. ඉතින් අපිත් මේ ගිහිල්ලා මේ රැල්ලට ගිහිල්ලා උද්ඝෝෂණ කළා ස්ට්‍රයික් කරන්න ගියොත් ඒකේ මේ තියෙන එක තවත් ප්‍රශ්න වැඩි වෙන නිසාක් අඩු වෙන්නේ නැහැ. අපි පුළුවන් තරම් අපි සංගමයක් වශයෙන් රජයත් සමග ඉතා ළඟින් කටයුතු කරන පවතින හැම රජයක් එක්කම. ඉතින් අපි රජයට කොයි වෙලෙත් අනතුරු අඟවනවා මේ දෙයක් වෙන්න ඉස්සෙල්ලා මෙන්න මෙහෙම දෙයක් වෙනවා මෙහෙම වෙනවා අපිට විසඳුමක් දෙන්න කියලා. අපි මේ අර්බුදයටත් හැබැයි මේ සැරේ නම් කියලා තියෙනවා අනිවාර්යෙන් ලිඛිතවම දැනුම් දීමක් කළා තියෙනවා. මෙච්චර කාල අපි තමයි වෘත්තීය කියාම අරගෙන ගත්තේ. අපිව පාට ඇදලා දාන්න එපා. අපිට මේ ප්‍රශ්න වලට විසඳුමක් දෙන්න කියලා අපි ලිඛිත ඉල්ලීමක් අපි අගමැතිතුමාගෙනුත් නවපත් වෙලා ඉන්න අලුත් අගමැතිතුමාගෙනුත් අපි ඉල්ලීමක් කළා තියෙනවා. අද හවස 5ටත් අපිට අගමැති කාර්යාලයේ මේ රැස්වීමකට එන්න කියලා ආරාධනා කරලා තියෙනවා. අපි ඒකටත් සහභාගී වෙනවා මේ ඉන්ධන ප්‍රශ්නේ පිළිබඳව සාකච්ඡා කරන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා අපි පාට බස්සන් නැතුව පාලකයෝ යම්කිසි පියවරක් අනුගමනය කළා මහ ජනතාවගේ මේ ආහාර ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙයි කියලා දැන් බලාපොරොත්තුෙන් ඉන්නේ. දැන් අපි දකිනවා මේ බිත්තර දැන් ගිනි ගණන් අපි කතාවට කියන්නේ ගිනි ගණන් බිත්තර. දැන් ඔබතුමාලා බිත්තර පාවිච්චි කරනවා, මාගරින් පාවිච්චි කරනවා, පිටි පාවිච්චි කරනවා. පිටිත් සමාගම් වලට ඕන විදිහට වැඩි කරනවා. බිත්තර
මේ යන විදිහට වැඩි මම හිතන්නේ 35 36 37 වගේ ගණන් වලට යන්නේ. එතකොට ඊට එහා දැන් මාගරින් වගේ ඒවා ඇත්තටම ලංකාවේ හදනවද මන් දන්නේ නැහැ. ලංකාවේ හදන නිෂ්පාදක ඔබතුමන්ලා ගන්න ආනයනය කරනවද කියලා. දැන් මේ හැමදේම වැඩි වෙලා ඔවුන් සමග උඹලගේ සාකච්ඡාවක් නැද්ද? කියන්නේ අපි හිතමු දැන් බිත්තර දැන් මාගරින් පිටි වගේ වට බහුජාතික සමාගම්නේ තියෙන්නේ. බිත්තර වගේ දේවල් වලටවත් අඩු ගන්න දේශීය නිෂ්පාදකයෙක්වත් සාකච්ඡාවක් කරලා යන් සහන මිලක් අරන් දීලා බේකරි වල නිෂ්පාදන වලටවත් ගන්න වැඩපිළිවෙලක් නැද්ද? අපේ වැඩපිළිවෙලක් තියෙනවා. අපි දැන් මේ මාස කිහිපයකට පෙර මේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉන්න කාලේ මේ අපි බිත්තර සංගම් එක සාකච්ඡාවකට ගියා. සාකච්ඡාවකට ගිහලා අපි ගිවිසුමකටත් එළඹෙන්න හැදුවා. ඒ රුපියල් 1650ට බිත්තරේ දීලා ඒක වැඩි කියලා. දැන් වැඩේ වෙලා තියෙන්නේ දැන් අද වෙනකොට අපිට ඉදිරියේදී මූණ දෙන්න තියෙන ඉන්ධන ප්‍රශ්නෙට හා සමාන ප්‍රශ්නයකට බිත්තර වලට මූණ දෙන්න වෙනවා. අද වෙනකොට බිත්තර දැන් අද උදේ මම මෙතෙන්ට එනකොට බිත්තර පාම් එකෙන් දෙන්නේ රුපියල් 37යි. ඕක ඉතින් රුපියල් 45 50ක් වෙනවා මේ මම පාරිභෝගික ජනතාවට එනකොට. මේක එකට 6 ගුණයක් විතර වැඩි වෙලා තියෙන්නේ. ඉතින් මේක කීයටවත් දරා ගන්න බෑ. හැබැයි අද ලොකු ප්‍රශ්නයක් තියෙනවා බිත්තර නිෂ්පාදකයින්ට. ඒ බිත්තර නිෂ්පාදකයන්ට ඇත්තටම බිත්තර මිල ඉතාමත්ම අධික ලෙස ඉහළ ගිහිලා තියෙනවා. ඉතින් ඒක හන්ද දැන් රුපියල් 8-10ට බෑ බිත්තරේ දැන් අද වෙන රුපියල් 50ට නැගලා තියෙනවා. කීයටවත් දැන් අපි ඒ ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් මේ මිල දැන් අද පවතින මිල අසාධාරණයි. ඒක අපි කෙලින්ම කියනවා. ඒක අසාධාරණයි. හැබැයි මේ මිනිසුන්ට ප්‍රශ්න තියෙනවා. ඒක අපි පිළිගන්නවා. ඒ මිනිසුන්ට කුකුල් කෑම වල ප්‍රශ්න තියෙනවා, බෙහෙත් ප්‍රශ්න තියෙනවා, කෑම හදාගන්න විදියක් නැති විශාල ප්‍රශ්නයක් තියෙනවා. අද වෙනකොට තියෙන ලොකුම අවදානම තමයි බිත්තර නිෂ්පාදකයා මේකෙන් ගොඩක් ඈත් වෙලා ඉන්නවා. මං හිතන්නේ මං දන්න විදියට අද වෙනකොට බිත්තර නිෂ්පාදනය කරන එක 150කින් අඩු කරලා තියෙන බිත්තර නිෂ්පාදනය කරන කට්ටිය. ඒතකොට බිත්තර නිෂ්පාදනය 150ක් නැවතුනාට පස්සේ මේක 150යි හම්බෙන්නේ. පිට රටින් ගේන්නෙත් නෑ මේ වෙනතුරු ගෙන්නන්න බිත්තර ගෙන්නීමේ ලොකු ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඉතින් ඒක හන්දා අපි රජයට කියන ඉක්මනින්ම මම හිතන්නේ පහුගිය රජයේ බිත්තර ඇමති කෙනෙක් හිටිය රටට වෙච්ච සේවයක් නම් මම දන්නේ ඒගොල්ලෝ කිසිම විසඳුමක් මේකට දීලා නැහැ. මේ ඉස්සෙල්ලම බිත්තර මිලට කෑ ගහන්න ඉස්සෙල්ලා මේ නිෂ්පාදනය කරන්න වැඩපිළිවෙලක් හදලා හිටින්න ඕන. නිෂ්පාදනය වැඩි කරොත් තමයි මිල අඩු කරගන්න පුළුවන් ඉන්නේ. ඒක නිෂ්පාදකයාගේ සම්පූර්ණම වියදම අඩු කරගන්න ඒකමයක් හදලා දෙන්න. මේක සම්පූර්ණයෙන්ම රජයෙන් කරන්න ඕන වැඩක්. හැබැයි බිත්තර සමාගම් වලටත් අපි කියනවා ඔබලගේ නිෂ්පාදනයට සරිලන මිලක් ගත්තට කමන්නේ අසාධාරණ මිලක් ගන්න එපා. අද වෙනකොට රුපියල් 37ක් කරලා තිනවා. මේ මිල ඉතාමත්ම අසාධාරණයි. මේක රුපියල් 50ට ගියොත් ඊටත් වැඩිය අසාධාරණයි. බිත්තර සංගම් වලට අපි කියන්න තියෙන්නේ ලංකාවේ බිත්තර නිෂ්පාදනයෙන් 50%කට වැඩි ගන්න බේකරි වලට. ප්‍රධානම ගැනුම්කරුවා අපි. ඒතකොට එයාලා මේ සූරාගෙන කන්න හදන්නේ මේ බේකරි හිමියාගේ සල්ලි. ඒක අසාධාරණයි. බේකරි හිමියාගෙන් සල්ලි හේරනකොට ඒක බේකරි හිමියට කරන් දෙන්නේ ඒක පාරිභෝගික ජනතාවට යනවා. කොහෙන් ගියත් අවසාන ප්‍රතිඵලය පාරිභෝගික ජනතාව තමයි අපි තමයි තැලෙන්නේ. ඒක හන්දා අපි කියනවා මේ අවස්ථාවේදී නම්‍යශීලී වෙන්න එහෙම කරන්න එපා. ඔයාලට ප්‍රශ්න තියෙනවා ඒව රජයත් සමග සාකච්ඡා කරලා විසඳ ගන්න. නමුත් මේ බිත්තර කන මිනිස්සු මරන් කන්න හදන්න එපා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. අදේ සමග අපිට ඇමතුමක් තියෙනවා. අපි අද එන්.කේ. ජයවර්ධන මහතාත් එක්ක කතා කරගෙන ඉන්නේ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමේ සභාපතිතුමා. මේ අපි බලමු එතුමාට තියෙන මේ ඇමතුමා අයිබන් සුබ උදෑසනක්. සුබ උදෑසනක් සංක මහත්තයා. ඔව්. මේ මම මේ මඩවලින් කතා කරන්නේ නුවර. ඔව් කතා කරමු. පාම් පිළිබඳව තමයි මේ කතා කරන්නේ. පාන් ගෙඩියක බර තියෙන්නේ 220යි. බර 220යි 130යි මිල. ඒ ගැන කතා කරපුවම අපිට ගහ ගන්නත් දෙනවා. මේ බේකරි දලයිලා තමයි අපිට කියන්නේ මෙහෙමයි මේ ගාන මේකයි ඕනෙකට එන්න කියන්න අපි කතා කරන්නම් කියලා. ඕක තමයි මෙහි තියෙන ප්‍රශ්නේ. හරි මණ්ඩල මහත්තයා බොහොම ස්තුතියි. ජයවර්ධන මහත්තයා. ඔව් විශේෂයෙන්ම කියන්න ඕන ඒක තමයි අපි අර කිව්වේ අපි මිල නියම කරලා තියෙන්නේ 450 පාන් ගෙඩියකට. එතකොට අපි 170යි 180යි කියලා තියෙන්නේ ගෑම් 450 පාන් ගෙඩියකට. ඉතින් දැන් මේ මහත්මයා කියන පාන් ගෙඩියේ බර තියෙන්නේ 200 වම අඩු ගාණක් නේ කිව්වේ. ඒකට මිලත් හැබැයි 130යි කියලා කිව්වා. ඉතින් 130ට ඇත්තටම දෙන්න වෙන්නේ ඒ බර තමයි. හැබැයි ඒක නීති විරෝධී වැඩක්. අපි රටේ නීතියක් තියෙනවා. ඒ නීතියට හැම බේකරීමේකම අවනත වෙන්න ඕන. එයාට ඒක වෙනස් කරන්න එහෙනම් රජය විසින් මේ නීතිය අයින් කරන්න ඕන. මේ දෙකෙන් එකක් වෙන්න බෑ. දැන් මෙතන වෙලා තින්නේ පාන් ගෙඩිය 450 වෙනුවට ගෑම් 300 හදලා 130ට විකුණනවා. ඉතින් එතනින් පොඩි අසාධාරණිකුත් වෙනවා. ඉතින් වෙන විකල්පයකුත් නැති මට්ටමට ඇවිල්ලා තියෙනවා. හැබැයි ඒක නීති විරෝධී හන්ද අපි බලාපොරොත්තු වෙනවා අනිවාර්යයෙන්ම පාන් ගෙඩියක් හදනවා නම්
නියමිත බාට හදල් නියමිත මිලට විකුණන්න. හැබැයි ඉතින් ගම්බද ඈත පළාත්වල රුපියල් 70-80 දෙන්න බැරුණාම අර පොඩි පාන් එහෙම නම් ඉතින් පාන් භාගය හදන්න පුළුවන්. ඒක තමයි රටේ තියෙන නීතිය. දැන් ගෑම් 225ට හදලා හැබැයි ඒතකොට බෝඩ් එකක් ගහන්න වෙනවා. බෝඩ් එක ගහලා රුපියල් පාම් භාගේ මේ මිලයි කියලා විකුණන්න පුළුවන්. ඉතින් අපි බේකරි හිමියන්ගෙන් හිටන මේ නිකන් අසාධාරණ වැඩ කරන්නත් එපා. නිකන් තමන්ගේ තියෙන තැන නැති කරගන්නත් එපා. හරියට මේ වැඩේ කරන්න. කළා එක්ක පාන් ගෙඩිය හදන්න එක්ක භාගේ හදන්න. එක්ක හදන්න නැතුව ගැටලුව පැහැදිලි. දැන් ඔබතුමා කියවනේ 220 ග්‍රෑම් බර 220 130ට දෙන්න කියලා. හැබැයි දැන් මෙතන කියන විදිහට 180ටම මිල යනවා. නමුත් බර අඩුයි. ඒක ඉතාමත්ම අසාධාරණයි. අපි කියන්නේ ඒක හැබැයි ඕකට ලංකාවේ කිරුම් මිනුම් තියෙනවා පාරිභෝග අධිකාරිය තියෙනවා. අපි ඒකට තමයි කියන්නේ අනිවාර්යයෙන්ම මේ පිළිබඳව සොයා බලන්න. මේක අසාධාරණයි. මේ ගසා කෑමක්. එතකොට පාරිභෝගික ජනතාවටත් පුළුවන් පාරිභෝගික අධිකාරියට ඒ වගේ දැනුවත් කළා මේ වගේ ආයතන පිළිබඳව දැනුවත් කරන්න. ඇත්තම කතාව මේ ප්‍රතිචාරයේ මදිහින්ද සහ ප්‍රතිචාරයක් නැහැ. ඇත්තටම මං හිතන්නේ දැන් පාරිභෝගික අධිකාරියේ වැටලීම් කරන්න ගියොත් අවුරුද්දකට එක බේකරියට යන්න පුළුවන් එක දවසයි. ඉතින් ওই වගේ ප්‍රශ්න තියෙනවා. ඉතින් බේකරි හිමියා බලනවා අවුරුද්දක්ම අඩු මිලට විකුණලා එක දවසක් දඩ රුපියල් 25000 30000 දඩ ගෙව්වක් කමන්නේ කියලා ඒ මට්ටමට මානසික මට්ටම හදාගෙන තියෙනවා. ඉතින් මෙන්න මේක තමයි වෙනස් කරන්න ඕනේ. ඉතින් අපි බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අසාධාරණ වැඩ කරන්න එපා. මේ වෙලාවේ බොහොම අමාරුවෙන් මේ මහ ජනතාව ඉන්නේ. ඔව් මිනිස්සු ගැන මේ පැත්තෙන්වත් හිතුවනම් අඩු ගන්න නේද? දැන් විකුණන මිලත් හරි. අඩු ගන්න මේ බරට විකුණලා මිනිස්සුන්ගේ ගෙවන මිලට සාධාරණයක් කරන්න නේද? ඔව් අපි කියන්නේ බැරි නම් භාගේ හදලා භාගෙට විකුණන්න ඉවරයිනේ. 225ට ගැන නීතියනොත් බේරනවානේ. බෝඩ් එකක් දාලා පොඩි ලේබල් එකක් ගහන්න විතරයි තියෙන නීතිය හැටියට. පාන් 200 ගෑම් 225 පාන් භාගේ මෙච්චර මිලයි. ඒතකොට ඉවරයි. නමුත් අර සාධාරණ වැඩේ කරන්න එපා. අපි පාරිභෝගික සේවා අධිකාරියොත් ඉල්ලා සිටිනවා මේ පිළිබඳව සොයා බලන්න. මං හිතන්නේ අවුරුදු 5කටවත් සැරයක් එක බේකරියකටවත් යන්නේ නැහැ. නෑ ඉතින් බෑ. දැන් අපි මේක ගැන දිගටම කතා කරන්නේ සංක වැටලීම් කරන 200ක් විතර ඉදිද්දී පාන් විතරක් නෙවෙයි ඉන්ධන වටලන්න ඕනේ, වැඩි මිලෙකුණු සීනි වටලන්න ඕනේ. දැන් ඔතනින් අපි චුට්ටක් එහාට යන්. දැන් මේ කතාවටම සම්බන්ධ කතාවක් මේක අන්තිම විනාඩි කිහිපෙ මට කතා කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. මේ මාගරින් සම්බන්ධ අපිට තියෙනවා. කියන්නේ දැන් බේකරි හිමියන්ට තියෙන ඊළඟ විශාලම ගැටලුව තමයි මාගරින් සම්බන්ධව මිල ඉහළ යාම. එතකොට සැපියුමේ අඩුවක් තියෙනවද? මොකද්ද මේ මාගරින් සම්බන්ධ ප්‍රශ්නේ? මාගරින් සම්බන්ධ ඒකත් කියන්න තියෙන කළුකඩ මාපියාවක් තමයි ඒකත්. ඒක ඉතාමත්ම අසාධාරණ ලෙස බේකරි හිමියන් සූරා කෑමට පටන් අරන් තිනවා. මේකට ප්‍රධානම හේතුව තමයි අපේ මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නවරජයේ පත්වීමත් සමග ලංකාවේ මාගරින් නිෂ්පාදනය කරන දෙන්නේ 3 දෙනෙක් වගේ තමයි ඉන්නේ. මාගරින් මුල් ලංකාවටම නිෂ්පාදනය කරන දෙන්නේ 3 දෙනෙක් ඉන්නේ. කම්පැනි 2-3. මේ කම්පැනි 2-3 ඉල්ලීමකට අනුව රජයේ දේශීය කර්මාන්තකරුවා නගා සිටුවීමේ වචෙන්ට මුවා වෙලා නවරජයේ පත්වීමත් සමගම මේ කර්මාන්තකරුවන් ගිහිල්ලා රජයට කරුණු කියලා අපට මාගරින් ඕන තරම් දෙන්න පුළුවන්, ඕන තරම් ලංකාවේ හදන්න පුළුවන්, පිට රටින් ගේන එක නවත්තන්න කියලා ඉල්ලීමක් කළා. ඉල්ලීමක් කරා රජය මොකද්ද කරේ? මාගරින් එතකොට පිට රටින් ලංකාවට මාගරින් විශාල වශයෙන් ගෙනාවා. එතකොට රජය මොකද්ද කරේ? අර පිට රටින් ගේනකොට මාගරින් කිලෝ එකකට රුපියල් 200ක ටැක්ස් එකක් තමයි තිබුණේ. එතකොට අර කර්මාන්තකරුවන්ගේ ඉල්ලීමට රජය මොකද්ද කරේ? මේක රුපියල් 600 දක්වා වැඩි කරා. එතකොට මාගරින් කිලෝ එකක් ගේනකොට රුපියල් 600ක් ආණ්ඩුවට ටැක්ස් එකක් වශයෙන් අපි ගෙවන්න ඕන. ගෙව හිටියේ රුපියල් 200යි. එතකොට මේක හරියට මාගරින් ලංකාවට ගේන එක තහනම් කරා හා සමානයි. එතකොට කවුරුවක් මාගරින් ගෙන්න එක නැවැත්තුවා. සියලුම දෙනා නැවැත්තුවා. ඊට පස්සේ අර දේශීය කර්මාන්තකරුවා ඉපැද ලංකාවට අවශ්‍ය කරන මාගරින් ටික දෙන්න. මේගොල්ලෝ මොකද්ද කරේ? මේගොල්ලෝ මාගරින් මේගොල්ලෝ දෙන්න පුළුවන්. කිසිම කරදරයක් ලංකාවට ඇති වෙන මාගරින් හදලා මේ කර්මාන්තකරුවන්ට දෙන්න පුළුවන්. නමුත් මේගොල්ලෝ මොකද්ද කරන්නේ? දවස ගානෙම මිල වැඩි කරනවා. දැන් අපිට පිට රටින් ගේන්න බෑනේ. දැන් පිට රටින් ගෙනහා රුපියල් 600ක් ටැක්ස් ගෙවන්න ඕන හන්දා දැන් අපිට ගේන්න බෑ. එතකොට මේගොල්ලෝ මොකද කරන්නේ? ලංකාවේ හදන මාගරින් එකත් අර පිට රටින් අපි 600 ටැක්ස් ගෙවලා ගේන ගානට බැලන්ස් කරනවා. දැන් අපිට වෙලා තියෙන්නේ පිට රටින් ගේන විදියට 600ක් ටැක්ස් කරා ලංකාවේ හදන කීයට හරි ගන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් මේගොල්ලෝ රුපියල් සාහනේ අද වෙනකොට මේ ආණ්ඩුව පත් වෙනකොට රුපියල් 7500ට රුපියල් 6000ට මාගරින් කිලෝ 20ක පෙට්ටියක් තිබ්බේ. අද වෙනකොට මේක රුපියල් 28000ක් වෙලා තියෙනවා. මේක මොන ඩොලර් එක දැන් ඩොලර් එක සාමාන්‍යයෙන් අපි ගත්තොත් රුපියල් 200ට තීච්ච එක තාම 350යිනේ. ඒතකොට 100කින්වත් වැඩි වෙලා නැහැ නේ ඩොලර් එක. නමුත් මාගරින් මිල විතරක් කොහොමද එතකොට මේ 100ට 300කින් වැඩි වෙන්නේ? දැන් පිට රටින් ඩොලර් වලට ගේනවා නම් ඒ මොකද ලංකාවේ සියලුම මාගරින් නිෂ්පාදනය කරන්නේ පාම් ඔයිල් සහ පොල් තෙල් කවලම් කරලා.
එතකොට පිටරටින් තමයි මේ වර්ග දෙකම ගේන්නේ. එතකොට ලංකාවේ මාගරින් හදන්නත් පිටරටින් පාම් ඔයිල් සහ පොල් තෙල් ගේන්න එපා. ගෙනල්ලා ඕන හදන්න. එතකොට ඩොලරයකට සාපේක්ෂව නම් මිල වැඩි කරන්නේ ලංකාවේ හදන මාගරින් කොහොමද මේ එකට 400ක් වැඩි වුණේ? දැන් රුපියල් 70000ක රුපියල් 28000ක් වෙලා තිනවාද? 4 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඉතින් එතකොට ඩොලර් එකේ රුපියල් 800 වෙලා නැහැ නේ තාම. තාම 350ට තියෙනවානේ. අපි අහන්නේ මොකද්ද මේකට හේතුව? ඔබතුමාලා අර මේ කියන්නේ මේ සම්බන්ධ කතා කරලා මේ කියන්නේ ආණ්ඩුවෙන් හෝ අමාත්‍යවරුන්ගෙන් හෝ එහෙම යම් වැඩපිළිවෙලකට ගිහිල්ලා මේකට සහන ඉල්ලලා එහෙම මොකුත් නැද්ද? අපි මෙහෙම ඉඳලාම බෑනේ ඉතින් පාඩු. නෑ අපි කියන්න කනගාටුයි. අපි මේ මාගරින් ප්‍රශ්නේ පිළිබඳව අපි සාකච්ඡාවක් ගත්තා මීට මාස කීපයකට පෙර. එතකොට ඉන්න මුදල් ඇමතුමා ගරු බසිර් රාජපක්ෂ මැතිතුමා සමග. අපි එතුමාට ගිහිල්ලා මේ කාරණේ පැහැදිලි කරලා මුදල් අමාත්‍යාංශයට ගිහිල්ලා අපි සංගමෙන් ගිහිල්ලා කිව්වා මේ කරන අසාධාරණයි. අපි කිව්වේ මුකුත් නෙවෙයි මේ රුපියල් 600ක් තියෙන ටැක්ස් එක කලින් තුන වගේ රුපියල් 200ට අඩු කරලා දෙන්න. මේ ටැක්ස් එක අඩු කරා කියලා රජයට කිසිම අවාසියක් වෙන්නේ නැහැ. වාසියක් විතරයි වෙන්නේ. මාගරින් කියනකොට රුපියල් 200ක හරි ටැක්ස් එකක් හම්බ වෙනවා රජයට. දැන් සතියක්වත් නැහැනේ. ඉතින් මේකෙන් රජයටවත් ලංකාවේ මහජනතාවට පාඩුවක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි බැසිර් රාජපක්ෂ මැතිතුමාට මේ කරුණු පැහැදිලි කරාම එතුමා අපට පොරොන්දු වෙලා මේක රුපියල් 200ට අඩු කරනවා කියලා ඒවල මේ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා ගෙන්නලා ආටිකල මහත්මයා ගෙන්නලා මේක මේ රුපියල් 200ට අඩු කරලා දෙන්න කියලා එතුමා එවෙලම තීරණය ගත්තා. හැබැයි අවාසනාවකට වගේ ඊට සතියකට දෙකකට පස්සේ මේ අර්බුදය ඇවිල්ලා එතුමාට යන්න සිද්ධ වුණා. අර තීරණයට මොනවා වුණාද කියලා කිසිම කෙනෙක් දන්නේ නැහැ. මොකද මුදල් ඇමතුමත් නැහැ, ලේකම්තුමත් නැහැ අද වෙනතුරු. ඒතකොට ඒකෙත් එහෙම යට ගියා. ඒකෙන් තමයි මේ අසාධාරණයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. අපි රජයෙන් නැවතත් කියන මේ පිළිබඳව හොයා බලන්න මේ මාගරින් මාපියාවක් තියෙන්නේ. දැන් මාගරින් නිෂ්පාදනය ගත්තොත් බේකරි වලට අවශ්‍ය කරන මාගරි වලින් 90%ක් හදන්න එක සමාගමක්. අනිත් පොඩි සමාගම් කීපයක් තියෙන්නේ. ඉතින් මේ එක සමාගමක් මත යැපෙන හන්දා අපිට මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපි ඉල්ලීමක් කරනවා අනිවාර්යයෙන්ම අපිට නැවත මේ රජයේ සම්බන්ධ වෙලා මේ පිළිබඳව විකල්පයක් කරලා දෙන්න. මොකෝ මාගරින් පිටි සීනි බිත්තර මාගරින් කියන්නේ බේකරි මේ ප්‍රධානම අමුද්‍රව්‍ය වර්ග 4. අමුද්‍රව්‍ය වර්ග 4යි තියෙන්නේ පිටි සීනි බිත්තර මාගරින්. ඉතින් මේ එක වර්ගයක් මාගරින්, එක වර්ගයක් බිත්තර. ඉතින් මේ විදියට මේ අපේ බේකරි හිමියට ඇත්තටම පාන් ගෙඩිය අද මේ මිල්ට දෙන්න වෙලා තියෙන කේක් කිලෝ එකකට රුපියල් 1000 පැනලා ගිහිල්ලා තියෙනවා. ඉතින් කේක් කිලෝ එකක් ගත්තොත් 4න් එකක් මාගරින්, 4න් එකක් බිත්තර, 4න් එකක් සීනි, 4න් එකක් පිටි. ඉතින් මේ වර්ගම 100ට 400කින් මිල වැඩි වෙලා තියෙනවා. ඉතින් බේකරි හිමියා මොකද්ද කරන්නේ? අද වෙනකොට වෙන විකල්පයක් නැහැ. ඉතින් අපි රජයෙන් ඉල්ලා සිටින ඉතා ඉක්මනින් මේ පිළිබඳව අලුත් රජයේ පත්වල ඉන්න කට්ටියකින් ඉල්ලා සිටින මේ පිළිබඳව සොයා බලලා අපි වෙනුවෙන් නෙවෙයි මහ ජනතාව වෙනුවෙන් යම් කිසි සහනයක් ලබා දීමට කටයුතු කරන්න. අද හවස අග්‍රාමාත්‍යතුමා එක තියෙන සාකච්ඡාව සහ ඉදිරි මොනවද ඔබතුමාලගේ යෝජනා? හැමදාම ප්‍රශ්න ගැන කතා කරනවා. එහෙම නැත්නම් ඒ වාරගෙන පාරට එනවා. වෘත්තීය ක්‍රියාමාර්ග වලට යනවා නෙමෙයි. අපි හිතන විදියට ඔබතුමාලා ඊටාම ධනාත්මකව මේවට යෝජනා අදහස් අද සවස්යාමේදී ඉදිරිපත් කරයි. මොනවද ඔබතුමාලගේ යෝජනා? අද අපට අග්‍රාමාත්‍ය කාර්යාලය තමයි මීන් එක තියෙන්නේ. මම හිතන අග්‍රාමාත්‍යතුමානේ වෙන නිලධාරී කීප දෙනෙක් එයි. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ අපි ප්‍රධානම ප්‍රශ්නේ අපි යොමු කරලා තියෙන්නේ මේ ඉන්ධන ප්‍රශ්නේ. ඉන්ධන ප්‍රශ්නෙට තමයි අද සම්පූර්ණම සාකච්ඡාව වෙන් කරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙනවා මොකක් හෝ සහනයක් අපට ලබා දෙයි කියලා අදහස්. ඒ කියන්නේ ඉන්ධන සහනාධාරයක් හරි මොකක් හරි ඊට පස්සේ මේ අත්‍යවශ්‍ය බිත්තර මාගරින් සම්බන්ධ යම් සහනයක් ලැබුණොත් පාම් මිල අඩු කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. මොකෝ එකට 4ක් නැගපු එක ඒ කියන්නේ මාගරින් කිලෝ එක රුපියල් 250 දීච්ච එක දැන් 1000ක් වෙලා තියෙනවා. 1000ටත් වැඩි. ඒ කියන්නේ එකට 4 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. මේ වැඩි කිරීම ඉතාමත්ම අසාධාරණයි කියලා තමයි අපි කියන්නේ. මේකට රජය මැදිහත් වෙන්න. නැත්තම් මේ මහජනතාව අපි නෙවෙයි බේකරි හිමියන් මේ ප්‍රශ්නේ තියෙන්නේ මහජනතාවට මහජනතාව වෙනුවෙන් රජය මැදිහත් වෙන්න කියලා පිළිලිමක් කරනවා. හරි අපි අද දවසේ ගොඩක් දේවල් කතා කරා. කියන්නේ මිනිස්සුන්ට පාන් කියා ගන්නවත් බැරි කාලෙක පාන් මිල ඉහළ යන එක මිනිස්සුන්ට දරන්න බැරි කාලෙක බේකරි හිමියන්ගේ සංගමේ සභාපති එන්.කේ. ජයවර්ධන මහත්තයත් එක්ක අපි අද දවසේ කතා කරේ. ඒ බොහෝ ආందోලනාත්මක තැන් තියෙනවා. බොහෝ කියන්නේ කතාබහට ලක්විය යුතු තැන් ගණනාවක් තියෙනවා. ඒ සියල්ල පිළිබඳව අපි හිතනවා අපිට කතා කරන්න පුළුවන් වුණා කියලා. ඒ කියන්නේ අපි මිනිස්සුන්ගේ පැත්තෙන් දැන් අවසානයේදී මිනිස්සුන්ටම තමයි පාන් ගෙඩියටත් ගෙවන්න වෙන්නේ. මිනිස්සුන්ටම තමයි හාල් ටිකටත් ගෙවන්න වෙන්නේ. මේ මිල වැඩි වෙන සියලු බඩු භාණ්ඩ ASCII ඩොලර් අර්බුදේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ධන අර්බුදේ වෙන්න පුළුවන්. මේ හැම එකටම මිනිස්සුන්ට තමයි කියන්නේ පාරිභෝගික ජනතාවට තමයි මේ සියලු බර කරට ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අතරේ
අපේ රටේම ව්‍යාපාරිකයෝ තමයි බේකරි හිමියෝ කියන්නේ. ඔවුනුත් ලොකු අසාධාරණ ලක් වෙලා තිනවා. මේ දෙපැත්ත ගැනම අපි අද දවසේ කතා කරන්න පුළුවන් වුණා කියලා විශ්වාස කරනවා. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. බොහොම දුර බැහැර ඉඳන් ආව එන්.කේ. ජයවර්ධන මහත්තයා සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමේ සභාපතිවරයා සජීවීව ඇවිල්ලා මේ මිනිස්සුන්ගේ සහ බේකරි හිමියන්ගේ තියෙන ගැටලු ගැන කතා කරන්න එකතු වුණාට අපි හිතනවා මේක මෙතනින් එහාට කතාවක් නොවි අද හවසේ තියෙන සාකච්ඡාවෙන් පස්සේවත් මිනිස්සුන්ට යම් සහනයක් දෙන්න, පාරිභෝගිකයට යම් සහනයක් දෙන්න ඔබතුමන්ලට හැකියි. වෙඩිල්ල යුක්තිය වෙනුවෙන් නිවැරදි ඉලක්කයට සතිය දිනවල උදැස්සන 7:30ට ලක් හඬින්